කොරෝනා සංගතය හැමුවේ ඇත්තටම දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කරගන්න බැරි වුණා. ඉතින් අපිට හිතුණා අපේ මිස්ලත් එක්ක එකට එකතුව වංශක්කාගේ සහයෝගය අතරතිව ඕගොල්ලන්ට තරමක් දුරට හරි මේ ප්‍රායෝගික පරීක්ෂණ දීනේකට දැනුණා. මේ ශාරීරික කේන්ද්‍රෙන්නෝ හෝ දරුවන් දන්නවා ග්ලයිකෝලය ලබා දෙන්න. ග්ලයිකෝලය ලබා දෙන්න. අපි මේකට කියනවා එතිලීන් ග්ලයිකෝල්. එතිලීන් ග්ලයිකෝල්. එහෙම නැත්නම් අපි මේකට කියනවා එතන් 1,2 ඩයිෝල්. මේ එතිලීන් ග්ලයිකෝලය ලබා දුන්නාම මේ පර්මැංගනේට් අයන ශාරීරික මාර්ගයෙන් හින්දා MnO2 එක හැදෙනවා. මේ දෙක කළු දුඹුරු අවක්ෂේපයක් මෙයාව ඔක්සිකරණයට ලක් වෙනවා. හැබැයි මෙතෙන්දී ප්‍රතික්‍රියාව තියන්නේ නැහැ දරුවන්. හැබැයි මෙතනත් දරුවන් ප්‍රතික්‍රියාව ලිව්වොත් ඇත්තටම මෙතන OH කාර්බන දෙක එන නිසා ඒකෙන් ජල අණුවක් අයින් වෙලා ගිහිල්ලා ඇල්ඩිහයිඩ් කැලි දෙකක් එනවා. ඒක අපිට අදාළ නැහැ. ඕගොල්ලන්ට සිතුවිල්ලක් ගන්න පුළුවන් එක පයි බන්ධනයක් තිබිලා OH කාණ්ඩ දෙකක් සම්බන්ධ වුණා නම් පයි බන්ධන දෙකක් කියනකොට OH කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා එක කාබන් පරමාණුවක් මත OH කාණ්ඩ දෙකක් තියෙන්න බෑ. ඒකෙන් ජලාණුවක් අයින් වෙලා ඉවර වෙලා අන්න මේ එතන 1,2 ඩයියල් එක දෙන්න. කොහොම හරි අපිට මෙතනින් කියන්න පුළුවන් මේ පයි බන්ධනයට OH සම්බන්ධ වුණා වගේ මේකටත් ඒ නිරීක්ෂණය ගෙන දෙනවා. අපි මේකට කියනවා බේයර්ගේ අසන්තුෂ්ඨ පරීක්ෂාව කියලා කියනවා. ඉතින් ඒක අපිට බලන්න පුළුවන්. ඊට පස්සේදී මේකට තියෙනවා විශේෂ තව පරීක්ෂණයක් බ්‍රෝමීන් දියර විවරණ කරනවා. හැබැයි මෙතන බ්‍රෝමීන් දියර කියලා කියන්නේ දරුවෝ ජලීය බ්‍රෝමීන්. බ්‍රෝමීන් දියර රතු දුඹුරු පාටයි. හැබැයි ජලීය බ්‍රෝමීන් ගත්තයින් පස්සේදී කහ දුඹුරු පාටක් තියෙනවා. මේ ජලීය බ්‍රෝමීන්ගේ කහ දුඹුරු පාට නැති වෙලා යනවා මේ අසන්තුෂ්ඨ බන්ධනය හරහා ආකර්ෂණ ප්‍රතික්‍රියාවක් වෙනවා. එමනම් ජලීය බ්‍රෝමීන් ද්‍රාවණයක වර්ණය වෙනස් කරනවා. ශාරීරික කේන්ද්‍රෙන්නෝ හෝ ආම්ලික කේන්ද්‍රෙන්නෝ වල වර්ණය වෙනස් කරනවා. ඊට පස්සේදී අපි දරුවන්ට ඇල්කයින හඳුනා ගැනීමේ විශේෂිත පරීක්ෂණ දෙකක් කරනවා. ඕගොල්ලෝ දන්නවා මේ ඇල්කයින වල අග්‍රස්ත ඇල්කයින අග්‍රස්ත අංකුරයේ කෙළවර තියෙනවා වගේ රික්ත බන්ධනයට බැඳුණු කාබන් මත තියෙන හයිඩ්‍රජන් ආම්ලික හයිඩ්‍රජන් ගලවල ඉවත් කරලා ඒවට ලෝහ පරමාණු සම්බන්ධ වෙන අති විශේෂ ප්‍රතික්‍රියා තියෙනවා. ඒකෙන් අපිට නිරීක්ෂණ ගෙන දෙන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ්. ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් එක නේද මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරලා අර හයිඩ්‍රජන්ට කොක බැඳිලා හදනවා කියුප්‍රස් නේද? කාබයිඩ් එක හදනවා. Cu2 C2 එක හදනවා. ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් ගැලවෙනවා. මේ හයිඩ්‍රජන් ගැලවිලා කොපර් සම්බන්ධ වෙලා හැදෙනවා කොපර් ඇසිටලයිඩ්. කොපර් කාබයිඩ් මෙයා රතු දුඹුරු පාට. රතු දුඹුරු පාට. අපේ කාලේ නම් කිව්වේ චොක්ලට් පාට. නමුත් දැන් සුදු චොක්ලට් උත් තියෙන හින්දා අපි කියන්නේ මේකේ අපි කියනවා රතු දුඹුරු පාට හැදෙනවා. ඒ වගේම ටොලන්ස් එක්ක ප්‍රතික්‍රියා කළා. මේ තියෙන ටොලන්ස් ප්‍රතිකාරකය ඒක හදලා දෙන්නවා දරුවන්ට අපි ටොලන්ස් එක්ක ප්‍රතික්‍රියා කළාම මේ හයිඩ්‍රජන් ගැලවිලා ගිහිල්ලා සිල්වර් කාබයිඩ් ඒවා සිල්වර් ඇසිටලයිඩ් වෙනවා. ඒ සිල්වර් ඇසිටලයිඩ් ගත්තාම මොන පාටද? සුදු පාට. මේවා අපිට ලස්සන නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි දරුවෝ මේවා වියලි තත්ත්වයටදී ප්‍රබල ස්ෆෝටක වෙනවා. ඒ නිසා අපි මේවා ජලීය ද්‍රාවණවලදී සිද්ධ කරන නිසා අපිට හානියක් වෙන්නේ නැහැ. නමුත් වියලි තත්ත්වයක් ගත්තොත් මොකද වෙන්නේ? මේවා ස්ෆෝටක හේතුව මේවායි බර වැඩි හින්දා පට ගාලා කැඩිලා විසික් වෙලා යනවා. එවන අන්නේ ටික තමයි අපි දරුවන්ට මුලින්ම පෙන්වන්න හදන්නේ අපේ නේද? ඉස්සලා දෙන්නත් ඉන්නවා. මේ ඉතින් මේ ඕගොල්ලෝ වෙනුවෙන් එන්න ඕනේ කියලා කිව්වහම ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා. මේ මෙහෙවරට හරි එහෙනම් අපි පොඩ්ඩක් බලමු. මේ පරීක්ෂණ ටික කරන්න. දැන් හැබැයි අපි පොඩි සරල දෙයක්කින් මේ ඇසිටලීන් වායුව නිපදවන්න හදා. සාමාන්‍යයෙන් දරුවෝ අපි ඇසිටලීන් වායුව නිපදවන්නේ කැල්සියම් කාබයිඩ් යොදලානේ. මේ කැල්සියම් කාබයිඩ් වෙළඳ පොලේ දරුවන් දන්නවා
වෙල්ඩින් කරන මිනිස්සුયો ගාව තියෙන පළතුරු ඉදවනේ උන් ගාවක් තියෙන. ඒතර මේ කැල්සියම් කාබයිඩ් ගත්තාම අපිට මේ බාහිර පරිසරයේ තියන්න බෑ. එයා වාතයෙන් ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කරන නිසා අවසානයේදී අපිට එන්නේ කැල්සියම් කාබනේට් හයිඩ්‍රොක්සයිඩ් වගේ ගොඩක් තමයි එන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ පුළුන් උඩට කැල්සියම් අපි පුංචි ප්‍රමාදයක් වුණ හේතුවක් සමහර විට ඔබට වැදගත් වෙයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි දැම්ම මේ සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණය. එතකොට ඔයගොල්ලෝ හොඳටම දන්නවා සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම සිල්වර් හයිඩ්‍රොක්සයිඩ් කියලා එකක් හැදෙන්නේ නැහැ. ඒක ඉතා අස්ථායි නිසා පටගාල එනවා සිල්වර් ඔක්සයිඩ් එක. මේ සිල්වර් ඔක්සයිඩ් එක ගත්තයින් පස්සේදී දරුවන් දන්නවා මොන පාටද? දුඹුරු පාටයි. දැන් අපි මොකද කරන්නේ? ඒ දුඹුරු පාට අතුරුදහන් වෙනකන් ඇමෝනියා ද්‍රාවණයකින් බිඳුවක් දෙකක් දානවා. ඒකට ඇමෝනියා ද්‍රාවණයකින් බිඳුවක් දෙකක් දැම්මහම මෙතන හැදෙනවා ඩයිඇමින් සිල්වර් 1 හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා. AgNH3 twice OH එක හැදෙනවා. එයා තමයි ටොලරන්ස් ප්‍රතිකාරකය කියන්නේ. අපි ඒක එවලට හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් නැවත වරක් සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයක් ගත්තා. ඒක ජලයේ දියවීම තාප අවශෝෂකයි. ඔබ දන්නවා නයිට්‍රේට් ලවණ ජලයේ දිය වෙනකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙන්නේ. දැන් මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්වල්පයක් දැම්මහම සිල්වර් ඔක්සයිඩ් දුඹුරු පාට අවක්ෂේපය එනවා. ඊට පස්සේදී අපි ඇමෝනියා ද්‍රාවණය සාන්ද්‍ර ඇමෝනියා වලින් බිඳුවක් දෙකක් දානකොට ඒක අතුරුදහන් වෙලා ඩයිඇමින් සිල්වර් 1 හයිඩ්‍රොක්සයිඩ් එවත් ටොලරන්ස් ප්‍රතිකාරකයේ එන්නේ. ඒකත් එක තමයි ප්‍රතික්‍රියාව අපි සිද්ධ කරන්නේ. එතකොට දරුවන් දන්නවා ඒකේ එන සිල්වර් නයිට්‍රේට් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මේක නෙමෙයි හැදෙන්නේ දාම අස්ථායි සිල්වර් ඔක්සයිඩ් මෙයා දුඹුරු පාටයි. මේකට අපි ඇමෝනියා දැම්මහම සාන්ද්‍ර ඇමෝනියා දැම්මහම හැදෙන මෙයා තමයි ටොලරන්ස් කියලා අපි කියන්නේ. මේ ටොලරන්ස් ප්‍රතිකාර. හරි ඒක එහෙමනම් අපි දැන් හදලා ඊගාට මෙයත් එක්ක ඔයගොල්ලෝ දන්නවා ඇසිටලීන් ප්‍රතික්‍රියා කළාම මේ හයිඩ්‍රජන් විස්ථාපනය වෙලා එනවා. මෙතන ඇත්තටම මෙහෙම ඉරිදාන දැම්මත් කමන්නේ. මෙයාගේ විද්‍යුත් ධනතාවය වැඩි හින්දා සහසමුජ බන්ධන විලාසයක් ගන්නවා. සිල්වර් කාබයිඩ් සුදු පාට අවක්ෂේපය ස්ෆෝටක වියලි තත්ත්වය යටතේ. හරි අපි බලමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දරුවෝ පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන හින්දා තමයි අර සිද්ධිය ඇති උනේ. එතකොට හොඳ මට්ටමේ ඒව දාන්න ඕනේ අපි මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට අන්න දරුවන්ට පේනවා දැන් දුඹුරු පාට අවක්ෂේපයක් හැදෙනවා. එතකොට දුඹුරු පාට අවක්ෂේපයක් හැදුනා. දැන් මේ ඉන්නේ කවුද? සිල්වර් ඔක්සයිඩ් එක. සිල්වර් ඔක්සයිඩ් දුඹුරු පාට. දැන් මම මේකට ඇමෝනියා දානවා. මං මේක රොපරෙකින් ඇමෝනියා දානවා මේ දුඹුරු පාට නැති වෙනකන්. එතකොට දරුවන්ට මේ හැදෙන එක තමයි ටොලරන්ස් ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් කියලා අපි කියන්නේ. ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් කියලා කියනවා. චොරෝස් දාලා අපි මේකට ඇමෝනියා හලන්නේ නැහැ. ස්වල්පය බැගින් දානවා. අවර්ණ ද්‍රාවණයක් ප්‍රතිඵලය වෙයි. දරුවන්ට වෙන්නේ අවර්ණ ද්‍රාවණයක්. අවර්ණ ද්‍රාවණයක් ප්‍රතිඵලය වෙනවා. අපි ගොඩාක් දාන්නේ නැහැ. දැන් දරුවන්ට පේනවා අර දුඹුරු පාට එන්න අඩු වීගෙන යන බව. තව අපි දාපු බිඳුව.
එතකොට තොලස් ප්‍රතිකාරකය පොඩ්ඩක් අන්න පේනවානේ. ඔය තියෙන ෂෝක් එක. ඔය තියෙන ෂෝක් එක. ඒක අන්න හොඳට පේනවා. දැන් දරුවන්ට පේනවා යට අඩියේ තියෙනවා සුදු පාට සිල්වර් කාබයිඩ් අවක්ෂේපය. හැබැයි අපි ගත්ත කැල්සියම් කාබයිඩ් වල ඒ අර ඔය ඒ කැට ඒ කුඩු අර උඩ පාවෙන පේනවා. ඊට අමතරව දරුවන්ට යට පේනවා සුදු පාට අවක්ෂේපය. පේනවනේ? අර තියෙනවනේ? සංසුද්ධතාවය අඩුයි. සංසුද්ධ බව අඩුයි කැල්සියම් කාබයිඩ් වල ඒකයි. හැබැයි දරුවන්ට පේනවා ඒ යට අඩියේ විස්තරයක්. දැන් මේ තියෙන්නේ Q+ ක්ලෝරයිඩ්. මේවා ඉතින් අර සංසුද්ධතාවය පිළිබඳ පුංචි ගැටලු තියෙනවා අපිට. Q+ ක්ලෝරයිඩ්, ඇමෝනියා Q+ ක්ලෝරයිඩ්. දාන්න අපි මේකට ඇමෝනියා දාන්න. එතකොට තමයි අදිද මේ Q+ නේ තියෙන්නේ. නිර්පාට වෙලා තියෙන්නේ. ට්‍රික් වෙලා. ඇමෝනියා එක සංගත සංකීර්ණය හදලා. දරුවෝ පුංචි ගැටලුවක් තියෙන බව දරුවන්ට පේනවා. Q+ ක්ලෝරයිඩ් ගත්තාම ඒක Q-ට්‍රික් වෙන්න පුළුවන්. Q+ එක Q-ට්‍රික් වෙනවා. එතකොට දැන් ඇත්තට මේ වෙලා තියෙන හින්දා තමයි ඇමෝනියා දැම්මෙන් පස්සේදී අන්න නේද? දැන් ඇවිල්ලා තියෙනවා මොකද Q+ එක Q+ Cu+ එක ඇමෝනියා හදන සංගත සංකීර්ණය ඔයගොල්ලෝ දන්නවනේ. ඩයිඇමීන් කොපර් 1 ක්ලෝරයිඩ්. ඒක ගත්තාම අවර්ණයි. නමුත් දැන් මෙතෙන්දි Q-ට්‍රික් බවට පත් වෙලා තියෙන හින්දා ඔයගොල්ලන්ට පේනවා මෙතන හැදිලා තියෙන්නේ මොකද්ද? ඇමෝනියා 4ක් බැඳිලා කොපර් සමග සාධන සංගත සංකීර්ණය සෑදිලා තියෙනවා. ඉතින් මෙතනින් එහාට මම හිතන්නේ මේ පරීක්ෂණය කෙරුවොත් ප්‍රතිඵල එන එකක් නැහැ. මොකද මෙතන Q+ ලවණය නිසා, ඒ කියන්නේ Q-ට්‍රික් ලවණය නිසා මෙතන Q+ නැති නිසා. එවනම් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ දරුවෝ. කමන්නේ නිරීක්ෂණය අපි දෙන්නුවා ඔයගොල්ලන්ට. දරුවන් දන්නවා පෙන්සිලින්ව නයිට්‍රෝකරණය කරන සාන්ද්‍ර නයිට්‍රික්, සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මහම අපිට එනවා නයිට්‍රෝබෙන්සීන් එනවා. මේක මොන කාර්යද? කහපාට. එතකොට සාන්ද්‍ර නයිට්‍රික් වලට මෙයා අපි දානවා මේ උත්ප්‍රේරකයක් සාන්ද්‍ර සල්ෆියුරික්. ඒතර මේ දෙන්නගේ ප්‍රතික්‍රියාවෙන් තමයි නයිට්‍රෝබෙන්සීන් එකේ. හැබැයි මේ දෙක දරුවෝ මිශ්‍ර කරපු ගාම අධික තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක නලය අපිට අල්ලන්න බැරි තරම් රත් වෙලා යනවා. රොටි පුච්චන්න පුළුවන්. නේද? එතකොට අපි මොකද කරන්නේ? සිසිල් නයිට්‍රෝකරණ මිශ්‍රණය අපි හදා ගන්න ඕන. ඒතකොට සිසිල් නයිට්‍රෝකරණ මිශ්‍රණය හදා නොගත්තොත් සෙන්ට්‍රිගේට්ස්ක 60කට නේද උෂ්ණත්වයකට ආවොතින් මෙතන එනවා මෙටා යොමුකාරකයක් ඉන්න මෙටා ඵලය අපිට ලැබෙනවා. ඒකත් කහපාටයි. ඒකින්ද අපි සිසිල් තත්වයේ තියාගන්න අපි ටැප් එකට පොඩ්ඩක් අල්ලලා ඉවර වෙලා සීතල කරගෙන මේ නයිට්‍රෝකරණ මිශ්‍රණය අපි නයිට්‍රෝකරණයට දාන්න. ඒකින්ද අපි මේකට කියනවා දරුවෝ සිසිල් නයිට්‍රෝකරණ මිශ්‍රණය කියලා අපි කියනවා නයිට්‍රෝඩෙන්සින් අපිට එන්නේ. එතකොට අපිට මේකත් බලන්න පුළුවන්. හැබැයි මාගේ අත්දැකීමක් තියෙනවා. එක දවසක් ඔන්න වංශක්ෂස් හිටියා. ෆීනෝල නයිට්‍රෝකරණය ගොඩක් බහන. ෆීනෝල නයිට්‍රෝකරණය වුණාම දරුවන් දානවා තනුක නයිට්‍රික්. හිතන්නකො තනුක නයිට්‍රික් දැම්මහම එනවා ඕතෝ නයිට්‍රොෆීනෝල හා මොනවද? පැරා නයිට්‍රොෆීනෝල එනවා. පැරා නයිට්‍රොෆීනෝල එනවා. හැබැයි ගොඩක් සාන්ද්‍රාවකින් එනවා ටික්රික් ඇසිඩ් එක. මේ දැන් තුනටම 2,4,6 ට්‍රයිනයිට්‍රොෆීනෝල් ඒවත් ටික්රික් අම්ලේ එනවා. ඒ ඔක්කොම කහපාටයි. හැබැයි මගේ එදා අත්දැකීම තමයි මම ෆීනෝල අරගෙන
නේද? දැන් සාමාන්‍යයෙන් පොතපතේ තියෙනවා සෝඩියම් කැලලක් දාන්නේ කියලා මුං ඇටයක සයිස් එක. ඉතින් මුං ඇටයට වඩා පොඩ්ඩක් ලොකු නෝතින් මොකද වෙන්නේ? හිටපු ගාම ස්ෆෝටනය වෙන්න පුළුවන් හින්දා අපි දාන ඊටත් වඩා පොඩි එකක් දානවා. ඒ වගේ මම මේ පීනෝල අරගෙන සාන්ද්‍ර නයිට්‍රේට් බිඳුවක් දැම්මා. එක පාරටම සත්‍යයක් දාලා මේක වීසිලු. එදා ඉඳලා ඒක හරිය පරීක්ෂාවෙන් කරා. සමහරවිට සාන්ද්‍රණය අඩු වුණොත් නයිට්‍රික් වල ඉතින් ඒ වගේ ස්ෆෝටනයක් වෙන එකක් නැහැ. එදා නයිට්‍රික් අපි හැලුවා නම් සමහරවිට මේ පරීක්ෂණාලේ පුරල යන්න ඉඩ තිබුණා. එවනම් මේ නයිට්‍රෝ කරණයත් අපි බලාගන්න. ඒකම තව දෙයක් දරුවන්ට අපි දෙන්නනවා. ඕගොල්ලෝ හොඳටම දන්නවා ෆීනෝල ජලයට වඩා ආම්ලිකතාවක් තියෙනවා. නේද? හැබැයි ෆීනෝල වල ආම්ලිකතාවය කාබොනික් අම්ලයේ ආම්ලිකතාවයට වඩා අඩුයි. මොකද මේක තමයි සීමාමායි. වචනේ පරිසමාප්තයෙන් අපි අම්ලයක් කියලා කියන්න නම් නිකන් අපි දැන් අපිට මේක ලෙව ගන්නකොට අපිට ඇඟුල දැනෙන්න එපා. එතකොට මෙතනින් උඩ ගත්තාම මෙන්න මෙයා තමයි කාබනේට මේ CO3 2- එකක් තියෙන මෙතන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා කාබනේට හා බයිකාබනේට. එතකොට අම්ල හඳුනා ගැනීමේ නේද ලස්සනම පරීක්ෂණය තමයි කාබනේට බයිකාබනේට එක්ක CO2 පිට කරනවා නම් එයාගේ පැහැදිලි ආම්ලිකතාවක් තියෙනවා කියලා අපි කියනවා. ඒක කාබනික් අම්ලයට තියෙනවා. ඒක තමයි වැට මායිම වෙන්නේ කාබනේට බයිකාබනේට එක්ක CO2 ලබා දෙන සරලම ආම්ලිකතාවයක් ඇති ඇසිඩ් එක තමයි කාබනික් අම්ල. එතකොට ඊට වඩා වැඩි නම් ආම්ලිකතාවයේ කාබන් ඩයොක්සයිඩ් හොඳට පිට කරනවා. ෆීනෝල හැබැයි එහෙම කරන්නේ නැහැ. ෆීනෝල වලට නිල්ලිට්මස් රතු කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි තනිකරම ෆීනෝල් ද්‍රාවණයට අපි නිල්ලිට්මස් දැම්මහම ඒක රතු පාට වෙන්නේ නැහැ. හේතුව තමයි මෙතෙන්දි මෙයාට තනිකරම ෆීනෝලට ආම්ලික හැසිරීමක් පෙන්වන්න බෑ. මොකද අපි දන්නවා මේ පිට කරන ප්‍රෝටෝනේ ගන්න ප්‍රෝටෝන ප්‍රතිග්‍රාහකයක් නෑ. දැන් අපි කරන්නේ මේකට ජලය දානවා. ජලය දැම්මහම ෆීනෝල ජලයේ ෂෝක් එක දිය වෙන්නේ නැහැ. හේතුව යාගේ ඇරෝමැටික් ඵලයෙන් හින්දා. චුට්ටක් දිය වෙනවා අර යාගේ අග්‍රස්තේ තියෙන මේ OH කැලල ග්‍රැඩියෙන් හින්දා ජලාණුයක හයිඩ්‍රජන් බන්ධන හදලා ටිකක් දිය වෙනවා. අපි කරන්නේ ෆීනෝල වලට ජලය දාලා අපිට හඳුනා ගන්න පුළුවන් ස්තර දෙකක්. උඩ ජලීය ස්තරය අපි සොලෝනකොට දරුවා අර ෆීනෝල පොඩ දිය වෙලා ජලීය ස්තරය ආම්ලික වෙනවා. අපි ජලීය ස්තරයට නිල්ලිට්මස් කඩදාසියක් දැම්මහම අපිට රතු පාට වෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. සෝය රතු වෙන්නේ නැහැ. හැබැයි දරුවනේ අපි නයිට්‍රොෆීනෝල් කියන දැන් අපේ ගාව දැන් තියෙනවා ෆීනෝල් එකට දැම්මේ. අර ෆීනෝල් එක දැස්සේ තියෙන්නේ. නෑ. බ්‍රොමින් එක. බ්‍රොමින් එක මේකට ඇනිලින් ටිකක් දානවා. අරලා දෙන විසෝක මේක දාන්න. මේකට? ඔව්. සෝකෙන් භාගයක් ගන්න. මේ තියෙන්නේ දරුවෝ බ්‍රෝමීන් ජලීය බ්‍රෝමීන් දියර. දැන් අපි මේකට ඇනිලීන් දැම්මොත් ඔව් අන්න 246 tribromophene tribromo TBP දරුවන්ට පේනවා ඇන්ඩීන් දැම්මෙන් පස්සේදී සුදු අවක්ෂේපයක් සෑදුන බව නේද? එයාගේ අර පහදුරු වර්ණය සුදු අවක්ෂේපයක් බවට පත් වුණා. එතකොට නේද? අන්න අරයව හදලා තියෙනවා. 246 tribromo aniline TBA tribromo aniline එක හදුවා. ඒක තුරුනවා. ඒක මොකද aniline එක කියන්නේ? ෆීනෝලත් බලමුකෝ මේකට. අපි එමනම් බලමු ෆීනෝල් එකත් ඒද කියලා. දැන් සුදු අවක්ෂේපයක් සෑදෙනවා. හැබැයි දරුවෝ ඇනිලීන් එකම විතරක් නෙමෙයි. ඔබට විභාගෙත් මෙහෙම එන්න පුළුවන්. මේ බලන්න. මෙහෙම. මේ සංයෝගය දෙන්නත් පුළුවන්.
මේ හතර දෙනාම බ්‍රෝමීන් දියර යලිය බ්‍රෝමීන් දියර කහදුමුරු පාට ඒක විවර්ණ කර සුදු ආක්ෂේපයක් දෙන. අනිත් එක තමයි බෙන්සීන් ඩයසෝනියම් ලවණ එක ඇස්ෆෝඩයි හදන මේ හතර දෙනා. මොකද මේගොල්ලෝ දැන් මේ CH3 කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරනවා. ඵලයා මේ ඵලයා. එතකොට මේවැයි ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. එතකොට මෙයාටත් වඩා මේගොල්ලන්ගේ අර සක්‍රිය කාරක හැකියාව වැඩි වෙනවා. ඒ නිසා මේ ප්‍රබලම නේද මේ දෙන ඩයසෝනියම් ලවණ එක්ක ප්‍රතික්‍රියාවයි බ්‍රෝමීන් දියර එක්ක ප්‍රතික්‍රියාවයි පෙන්වන හතර දෙනා තමයි මේ. ඒක අමතක කරන්න එපා වෙන කිසිම කෙනෙක්. දැන් මෙයාගොල්ලේ මධ්‍යස්ථ සක්‍රිය කාරක තියෙනවානේ. දැන් මේ බලන්න. මේ මධ්‍යස්ථ සක්‍රිය කාරක මේවට කියනවා ඇනිලයිඩ්. ඇනිලයිඩ් සුදු පාට ස්ෆටික රූපී ඝන හැටියට මේගොල්ලෝ තියෙනවා. මේගොල්ලෝ ජලය දැම්මහම දිය වෙනවා. දැන් මෙතෙන්ට OH එක આવොත් ඕගොල්ලෝ මේ බොන මේ පැරසිටමෝල් ඖෂධය තමයි මේ. OH එක ආවා. ඔන්න දැන් මේ එක සැරේ උදලා මෙයත් එක්ක අන්තර් ක්‍රියාවක් කරන හින්දා බෙන්සීන්ට දානය කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා මේගොල්ලෝ තරම් මෙයා ප්‍රබල සක්‍රියකාරක වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා මේගොල්ලෝ හැබැයි බ්‍රෝමීන් එක්කෙනෙක් වගේ ආදේශ කරගන්න හැකියාව තියෙනවා. හරි මේ හතර දෙනා මත් කියන්නේ නම් සුදු පාට දැක්කද අරුවන්? අපි ෆීනෝල් එකක් බලමු. අපි තව ටිකක් ඕනද? අපේ වාෂ්පය. ඒක හොඳයි. දෙන්නද? දැන් ඔයගොල්ලෝ දන්නවා ෆීනෝලද ජලයේ දිය වෙන්නේ ඇනිලින්ද සාපේක්ෂකව වැඩි ෆීනෝල. මොකද අර ඇනිලින්ගේ NH බන්ධනයේ ද්‍රව්‍යතාවයට වඩා OH බන්ධනයේ ද්‍රව්‍යතාවය වැඩි නිසා. ඒ ෆීනෝල මේකෙන් හැබැයි අපිට කඩන්න බැරි වෙයිද? අපි දෙකට කඩලා ද්‍රාවණය ටිකක් දාලා බලමු. ඔක දෙකට කඩලා ද්‍රාවණය ටිකක් දාලා බලමු. අර ද්‍රාවණය අපි ගැට් එක තියෙනවානේ. දැන් අපි මේ ෆීනෝල ස්ෆටික දාන්න හදාගන්න. ඇත්තටම පැහැය ෆීනෝල ටික කාලයක් තියෙනකොට වාතයේ ඔක්සිකරණය වෙලා යනවා. ඒ ඔක්සිකරණය වුණාම අර එනවා ඩබල් බොන්ඩ් එක සම්බන්ධ වෙන ඔක්සිජන්. ඉතින් ඒව සිලබස් එකේ නෑ. ඒකින්ද ඔයගොල්ලෝ දැක්ක අපි අර කලගත වෙච්ච ෆීනෝල් දැම්මහම මේක හොඳට අපිට ප්‍රතිඵල ආවේ නෑ. තේරුණේ? දැන් එතකොට මේ බ්‍රෝමීන් දියරේ ගත්තයින් පස්සේදී කහදුමුරු පාටයි. දැන් අර ෆීනෝල බෝතලෙන් තමයි අපි ගන්න. ඒකේ ෆීනෝල හොඳට ඝන වෙලා තියෙන්නේ. ස්ෆටික තියෙන්නේ. අණුක දැලිසක් ලෙස තියෙන්නේ. ඒ අණුක දැලිසේ තියෙන්නේ ලන්ඩන් අපකිරණ බල හයිඩ්‍රජන් බන්ධන. ඊටාම දැඩි ඒ දැලිස. ඇයි ඒ? අර ලන්ඩන් අපකිරණ බල වුණත් දරුවන් දන්න හැදෙන ඒරියා එක වැඩි නේද? නිකන් ඒ ස්ථායි අර වල දෙකක් එකිනෙක අතිච්ඡාදනය වෙලා වගේ මේ බල හැදෙන්නේ. ඊට අමතරව හයිඩ්‍රජන් බන්ධනක් තියෙනවා. එවන අපි බලමු බ්‍රෝමීන් වලට ෆීනෝල දැම්මෙන් පස්සේදී සුදු පාට අවක්ෂේපයක් ලබා දෙනවා වගේම මෙයාගේ කහදුමුරු වර්ණය විවරණ කරන නිරීක්ෂණ දෙකක් ඕගොල්ලන්ට ලබා දෙනවා. අපි ඒක බලමු. හරි. එතකොට දරුවන්ට පේනවා අන්නනේ අපි දැන් ෆීනෝල මේකට දානවා අන්න. දරුවන්ට පේනවා ප්‍රතික්‍රියාව කොච්චර වේගවත්ද කියලා සුදු පාට අවක්ෂේපයක් ලබා දෙන්න. නේද? 2,4,6 ට්‍රයිබ්‍රෝමොෆීනෝල් එක හැදෙනවා. 2,4,6 ට්‍රයිබ්‍රෝමොෆීනෝල් TBP ට්‍රයිබ්‍රෝමොෆීනෝල් TBP ලබා දෙනවා. ඇනිලින් එකත් මෙහෙම නිරීක්ෂණ දැක්කා. මම කිව්වා 4 දෙනෙක් ඉන්නවා නේද?
ඔය හතර හරි වැදගත්. අර පෝලිංගේ හතර වගේ තමයි. නේද? හතර. මොකද්ද? NH2 OH N වලට H එකයි CH3 එකයි N වලට CH3 දෙකයි එහෙම ලබා ගන්න. එතකොට දැන් අර යටින් තියෙන්නේ දරුවෝ දරුවන්ට පේන ඉතින් මේ දාපු හැටියටනේ ප්‍රතික්‍රියාවේ නේද? ඵලදාව අස්වැන්න එන්නේ. එතකොට අන්න සුදු ආක්ෂේපයක් එනවා ට්‍රයිබ්‍රෝමෝෆිනෝල් ලැබෙනවා. සාරවල ඔක්සිකරණය. අපි දන්නවා මධ්‍ය සාරවල ඔක්සිකරණයේදී එයා මුලින්ම ඇල්ඩිහයිඩ් එක හදනවා. ඊට පස්සේදී ඇල්ඩිහයිඩය ඔක්සිකරණයෙන් හදනවා කාබොක්සිලික අම්ලය. එතකොට දරුවන් දන්නවා නව නිර්දේශ තව තියෙනවා පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේන් PCC CH2 Cl2 මාධ්‍යයේදී මධ්‍යස්ථාන ඔක්සිකරණය වුණාන් පස්සේදී ඇල්ඩිහයිඩ් අවස්ථාවෙන් අපිට නතර කරන්න පුළුවන්. එතකොට ඇල්ඩිහයිඩය පසු කරමින් මධ්‍යසාර ඔක්සිකරණය වුණාම අපිට ලබා දෙනවා කාබොක්සිලික අම්ල. එතකොට මධ්‍යසාරවල ආම්ලිකතාවයක් නැහැ. ඇත්තටම මධ්‍යසාර ගත්තාම උදාසීන සංයෝග. ඒගොල්ලන්ගේ ආම්ලිකතාවයේ ජලයේ ආම්ලිකතාවයටත් වඩා අඩු වෙනවා. අපිට පුළුවන් මේ මධ්‍යසාර ඔක්සිකරණයෙන් එයාගේ ආම්ලිකතාවය වැඩි කරලා කාබොක්සිලික් අම්ලය බවට පත් කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ආම්ලික මාධ්‍යයේදී දරුවන් දන්නවා මෙයාගේ රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි, වේගය වැඩි. ශාරීරික මාධ්‍ය දැම්මෙන් පස්සේදී අනිවාර්යයෙන්ම මේක තදින් රත් කරුවොතින් තමයි ඔක්සිකරණයට ලක් වෙන්නේ. එතකොට ආම්ලික මාධ්‍යයේ ඔක්සිකාරක හැකියාව වැඩි වෙන බවක් දන්නවා. ඒතර මේ විදිහට අපි බලමු මේ තියෙන්නේ දැන් මගේ අතේ පොටෑසියම් පර්මැංගනේට් වලට සල්ෆියුරික් දාලා හදාගත්ත ආම්ලීකృత පොටෑසියම් පර්මැංගනේට් ජලීය ද්‍රාවය. ඒතර මේක ඔක්සිකරණය වුණාම ඇල්ඩිහයිඩය ඊට පස්සේ ඇල්ඩිහයිඩ් අවස්ථාව පහු කරලා කාබොක්සිලික් අම්ලය දක්වා යන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මේ එතනෝල් එක දාලා ඉවර වෙලා දැන් ඕගොල්ලෝ හොඳටම දන්නවා මේක කෙලින්ම අපි රත් කරන්න යන්නේ නැහැ. මොකද මේක මධ්‍යසාර තියෙන හින්දා මධ්‍යසාර ගිනි ගන්න ඒ නිසා අපි ඒ සඳහා ජල තාපකයක් යොදා ගන්නවා. අයි බලමු. ඉතින් මේක එතකොට දරුවෝ මේ ඔක්සිකරණ ක්‍රියාවලිය ටිකක් වේගවත්. අපි ජල තාපකයක දාලා තුනේ ජල තාපකයක දාලා අපිට මේක බලන්න පුළුවන්. නෑ සමහරවිට මධ්‍යහාර හොඳයි මේ මචං. මධ්‍යසාරේ Thank you.
එතකොට දරුවන්ට පේනවා අර ප්‍රතික්‍රියාවේ ආම්ලික කේමෙන්නෝපෝ ද්‍රාවණය. ආම්ලික කේමෙන්නෝපෝ ද්‍රාවණය. එතකොට ආම්ලික කේමෙන්නෝපෝ ද්‍රාවණයකට එතනෝල් දාලා ඔක්සිකරණය කරනකොට මේක රත් කරන්න ඕනෙත් නැහැ. ඒක දරුවන්ට දැන් බලා ගන්න පුළුවන්. දැන් අර ඇල්ඩිහයිඩ්‍රේට් නම් දාපු ගාම පට ගන්න ඔක්සිකරණය වුණා. දැන් එතනෝල්ට ශාරීය මාධ්‍ය දැම්මොතින් අනිවාර්යයෙන්ම අපි ඔක්සිකරණය කරන්න රත් කරන්න ඕන. නමුත් දරුවන් දන්නවා ආම්ලික මාධ්‍යයේදී එතනෝල් ඉතාම ලේසියෙන් ඔක්සිකරණයට ලක්වන නිසා අපි එතනෝල් දාලා මේක සෙලෙව්වහම ඇති. එහෙම සොලෝලා ඔයගොල්ලෝ දැක්ක ඩයික්‍රෝමේට් එක ක්‍රෝමික් අයන බවට පත් වුණා. එතනෝල් දාලා. ඊගාවිකේ බෙන්සල්ඩිහයිඩ් ගත්තයින් පස්සේදී ඒක හොලවන්න ඕනේ නැති. අපි බලමු. දැන් එතනෝල් දාලා. එතනෝල් දාලා දැන් අන්න දරුවන්ට පේනවා හෙලෙව්වහම ඇති යන්නේ අවර්ණ කියලා. නේද? කොච්චර ලේසියෙන් ඔක්සිකරණයට ලක් වුණාද කියලා රත් කරමු සර්. අපිට ලක් කරමු. නැති වෙලා මේ දැන් හොඳට අවර්ණ වෙලා තියෙන බව දරුවන්ට පේනවා. එවන අන්න බලන්න මේ ඔක්සිකරණ ක්‍රියාවලියේදී අපි රත් කරන්න ඕනෙත් නෑ. සෙලෙව්වහම ඇති. හැබැයි ආශාරීය මාධ්‍ය දැම්මෙන් පස්සේදී ඒ ඔක්සිකරණයට ලක් කරන්න අපි පොඩ්ඩක් ප්‍රබල තත්ත්ව දෙන්න ඕනේ ලක් කරන්න ඕනේ. රයිට්. ඒ ඔබ බැලුවේ මධ්‍යසාරල ඔක්සිකරණ ක්‍රියාව. අනේක තමයි මෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තමයි මේ තියෙන්නේ. මෙරික් ක්ලෝරයිඩ් උදාසීන කරන්නේ. ඔව්. කොහොමද කරලා? ඔව්. හරි. එතකොට දරුවන් ගන්නවා ෆෙරික් ක්ලෝරයිඩ් අපි ගන්නවා නේද අර පොටෑසියම් ථයෝසයනේට් එක සදරත් සංකීර්ණ හතර එකටත් ගන්න. ඒතර ෆෙරික් ක්ලෝරයිඩ් ජලීය මාධ්‍යකදී මේ විදිහට ඕගොල්ලන්ට පේන ජල විච්ඡේදනයට ලක් වෙනවා. හේතුව මෙයාගේ සහසංයෝජ ලක්ෂණ වැඩි. ෆෙරික් අයනේ දල්තුන ඇවිද ඒක ඕගොල්ලෝ දන්නවා දෙවිපාඩනේ අතිචාදනය වැඩි. ඔක්සිකරණාංකය වැඩි වෙනකොට සහසංයෝජ ලක්ෂණ වැඩි වෙලා තියෙනවා. ඒකිට මෙයාම ජල විච්ඡේදනය වෙලා මේ වගේ තත්ත්වයක් එනවා. එතකොට HCl මාධ්‍ය ඇතිවෙන නිසා මේ ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් දරුවන්ට පේනවා ආම්ලික බවක් තියෙනවා. අපි මොකද කරන්නේ? මේක උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් තමයි ගන්න ඕනේ අපි. ඒතකොට උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් ගන්න මේ ආම්ලික ස්වභාවය අඩු කරන්න ඕනේ. ඒ ආම්ලික ස්වභාවය අඩු කරන්න අපි දානවා ඇමෝනියා. ඒතකොට ඇමෝනියා දාලා ආම්ලික ස්වභාවය නේද නැති වුනහම අන්න අපි ඒකට කියන උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් කියලා. මේ උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට අපි ෆීනෝල දැම්මෙන් පස්සේදී එනවා මොනවාටද දම්පාත. ඒතකොට ඒකත් ෆීනෝල හඳුනා ගැනීමේ පරීක්ෂණ. ඒතකොට ෆීනෝල හඳුනා ගැනීම ෆීනෝල් එක්ක වර්ණ විපර්යාස සිදුවන අවස්ථාව ඔයගොල්ලෝ හොඳටම දන්නවා ක්‍රෝමීන් එක්ක. එතනින් ගියාම උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් එක දම්පාත ඇසෝසාය නේද? ඒ පරීක්ෂණ ටික අපිට ගන්න පුළුවන්. ඒවනම් දැන් මේ හදාගෙන තියෙන්නේ අපි මොනවද? උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ්. උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ්. ඒවනම් දැන් මේක පෙරලා කොහොමදනේ? හරි. ඒවනම් දැන් අපි මේකට දානවා මොනවද? ෆීනෝල්. අපි ෆීනෝල්. ඔව් ටෙස්ට් ටියුබ් එකකට දාන්නේ. ෆීනෝල් බෝතලෙන් ඉස්සරහට ගා. ෆීනෝල් तर අපි මේ ෆීනෝල දාලා බලමු. අර ෆීනෝල එක අවශ්‍යව තිබෙන්නේ නැහැ නේද? මේ උත්තර ගන්න බෑ. මේ කොටයි මේ අර මිනිහ කමෙන් ලක්ෂය වෙනවා. දෙසින් එක මොනද? බෙන්සල් හයිඩ්‍රෝ. ගතේ නේද? කොට අඩු නෑ පාපා. ඕකේ ගැරන්ටි එකක් දෙන්න. ගැරන්ටි එකක් දෙන්න. Lalu ni same tu. Oh. Ada enggak? එතකොට අන්න දරුවන්ට පේනවා. තාෂුට්ටක් දාමු අපි.
දැන් නම් දේර වේදෙනවා ඇති. ඉතින් කොහෙද නේද? මේක නම් පොලේ ගහම පංචක්කයක් නේ. ඔව් ගහනකොට මොකද වෙනවා? හරි නැතිනේ. එන්නේ එතකොට දරුවන්ට පේන මේකේ දැන් මේ පාට මොන වෙලාද? ඔන්න දාසීන ෆෙරික් ක්ලෝරයිඩ් සමග ෆීනෝල දම්පාට. කෙනා එක මත්යාට දැන් එතෙන්දී මේ පසුබිම් ඒ ඔක්කොම මත්යා ගන්නවා. ෆෙරික් ක්ලෝරයිඩ් සහ සංයුජයි ජල විච්ඡේදනය වෙලා හයිඩ්‍රොක්ලෝරික් හැදෙන හින්දා මේක ආම්ලික මාධ්‍ය තියෙන්නේ. ආම්ලික මාධ්‍යයේදී මේ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. ඒ නිසා අර HCl වල HCl ප්‍රමාණය අපි අයින් කරලා උදාසීනත්වයට පත් කරන්න අර ආම්ලික ස්වභාවය ඇමෝනියා දානවා. ඒ උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් වලට තමයි ෆීනෝල දාන්න ඕනේ. එතකොට තමයි මේක නිරීක්ෂණය වෙන්නේ. අපි එතකොට දරුවන්ට බලා ගන්න පුළුවන්. අර ගලක් තිබුණ දම්පාට පේන්නේ. දම්පාට කළු පාට උරුදම් පාටක් ඒ අර පොඩි පොඩි වෙනස් වීම වෙනකොට නේද? නමුත් දරුවන්ට පේනවා ඒ දම් පාට අන්න. සිංකේ. අපි සිංකේකට දානකොට අන්න දරුවන්ට පේනවා ඒ දම් පාට. මේකෙත් පේන්නේ දම් පාට. තර ෆීනෝල හඳුනා ගැනීමේ පරීක්ෂා ටික හරි. මම මෙන්නේ සෙන්ටිග්‍රේඩ් 5ට වඩා අඩු උෂ්ණත්වයක. එතකොට මේ බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් එක. එහෙම නැත්නම් වෙන ඩයසෝනියම් ලවණ තියෙනවා. ඒගොල්ලෝ එක්ක අපි ෆීනෝල ප්‍රතික්‍රියා කරලා නේද හදනවා ඇසෝසායම් ඇසෝ ඩයි හදනවා. මේව හැඳුම් ප්‍රතික්‍රියා වෙනවා. ඇත්තටම කියනවා නම් මේව ගත්තාම ඔයගොල්ලෝ අර ඉගෙනගත්ත ඉලෙක්ට්‍රොෆිලික ආදේශික ප්‍රතික්‍රියාවේ මේ තියෙන්නේ බීටා නැට්ටෝ. ඒතර මේගොල්ලෝ එක්ක අපි ඩයසෝනියම් ලවණ අපි මේකට කියන බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් ප්‍රතික්‍රියා කළයින් පස්සේදී හැදෙනවා මෙන්න මේ සාය. මේක ගත්තාම රතු දැමිලි පාට. මේ දෙක තමයි අපි බලා ගන්න හදන්නේ. ඒතර මෙතන පහර දෙන ඉලෙක්ට්‍රොෆයිල් මේක ඇත්තටම මේක ගැලවිලා ගියාම ප්‍රතිසංවිධානය වෙන මෙහෙම තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර මේක ඉලෙක්ට්‍රොෆයිලය වෙන්නේ. මෙතෙන් කියනවා එතකොට රතු පැහැති එක. සාය. රතු පැහැති සායමක් කියනවා. එතකොට මෙතෙන්දි සම්බන්ධ වෙන්නේ දරුවන් ගන්නවා තරයි ස්ථානයේ මෙතන අවහිර වෙලා තියෙනවා. තරයි ස්ථානයේ අවහිර වෙලා ගිහිල්ලා තියෙනවා. මෙතන එනවා තද රතු පාට. ඒතකොට මේක ඇත්තටම කරන එක ප්‍රැක්ටිකල් මේක ලියන එක අපිට ලේසි. ප්‍රැක්ටිකල් එක කරන එක ගත්තාම අමාරුයි. අපි ඉස්සෙල්ලාම කළේ දැන් අපේ මේ පොඩා සහයෝගය දුන්න අපේ මිස්ලා දෙන්න පංචාක්කා තව අපේ නේද? ඔය ගොඩක් දෙනෙක් මේක සහයෝගය ඇතුලේ නැත්තම් මේක එකිනෙකට කරන්න බෑ. හරි සංකීර්ණ පරීක්ෂණයක්. අපි ඉස්සෙල්ලාම ගත්තා සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මිලිලීටර 16ක් විතර අරගෙන ඕකට ජලයක් දැම්ම මිලිලීටර 16ක් විතර. දාලා ඇමිලින් දැම්ම මිලිලීටර 5ක් විතර. දරුවන් දන්නවනේ ඇමිලින් වල හොඳ ඔතොපෙරා සක්‍රිය කාරකයක් නේ. ඊට පස්සේදී අපි මොකද කළේ? ඒක අයිස් භාජනයක තියලා ඉවර වෙලා අපි සෙන්ට්‍රිගේට් අංශක 5 පවත්ව ගන්න ඕන. ඒක තමයි අපිට අසීරුම වෙන්නේ. අපි මේ ද්‍රාවණය දැන් සෙන්ට්‍රිගේට් 5ක උෂ්ණත්වයේ තියාගන්න. ඉතින් මේ අයිස් දාලා ඉවර වෙලා පුළුන් ඔබල ඉවර වෙලා අපි ඒක සෙන්ටිග්‍රේඩ් 5ක උෂ්ණත්වයට ආවයින් පස්සේදී අපි ඊට පස්සේදී මොකද කරන්නේ? සෝඩියම් නයිට්‍රයිඩ් ග්‍රෑම් 5ක් විතර ජලය මිලිලීටර 12ක 15ක විතර දිය කරගත්තා. ඒක දිය කරනකොට සීතල වෙනවා.
මොකද දරුවන් දන්නවා නයිට්‍රේට් ජලය සමග අන්තර් ක්‍රියාව තාපදායක වේ. ඇමෝනියම් ලවණ වගේම ඒගොල්ලෝ සීතල වෙනවා. ඊට පස්සේදී අපි මොකද කරන්නේ වරකට මේකට පොඩ්ඩක් මිශ්‍ර කරනවා. එතෙන්දී තාපදායක ප්‍රතික්‍රියාවක් වෙලා මේකේ උෂ්ණත්වය මේ ද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි වෙනවා සෙන්ටිග්‍රේඩ් 5 ඉක්මවා යනවා. එහෙම වුණොත් ඩයසෝනියම් ලවණය දරුවන් දන්නවනේ උෂ්ණත්වය වැඩි වුණොත් නේද? ඩයසෝනියම් ලවණ ද්‍රාවණයේ ෆීනෝල වෙන්න පුළුවන්. ඒ නිසා ආයි අපි මොකද කරන්නේ? උෂ්ණත්වය 5ට ගේන්න හැල්ලා. ආයි මේක වරින් වර ටිකෙන් ටික තමයි දාන්නේ. ඒතර මේ සෝඩියම් නයිට්‍රයිඩ් ද්‍රාවණය ස්වල්පය බැගින් මේක යොදනවා උෂ්ණත්වය වැඩි වෙන නිසා ආයි 5ට ගහන්න ඉවර වෙලා හදනවා. ඇත්තටම මෙතෙන්දී ඩයසටීකරණය වෙන්නේ. ඩයසටීකරණය වෙනකොට 5ට වඩා අඩු උෂ්ණත්වයක තියාගන්න ඕන වුණාට අපි සෙන්ට්‍රිගේට් අංශක බිඳුව වගේ පවත්වා ගත්තොත් මොකද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගොඩාක් අඩු වෙලා අපිට සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා. ඒකින්ද අපි ඇත්තටම සෙන්ටිග්‍රේඩ් 5 තමයි තියාගන්න ඕනේ. මොකද ඒක ප්‍රශස්ත තත්ත්වයේ තෝරන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙලා යන නිසා. 5ට වඩා වැඩි වුණොත් ඩයසෝනියම් ලවණය විනාශ වෙලා යනවා. ඒතර මේක තමයි ප්‍රතික්‍රියාව. මේවට කියනවා ඈඳුම් ප්‍රතික්‍රියා. දෙන්නේ එකට එකතු වෙන නිසා. ඒතර මේවෙන් නම් එච්චරම ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ නැහැ. ඔන්න අපිට කියත හැයි මේක ඇසෝ පැරා ස්ථානයට සම්බන්ධ වෙන්නේ පැරා හයිඩ්‍රොක්සි ඇසෝ බෙන්සීන් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වුණා එතෙන්දී රතු තැඹිලි සායම මෙතෙන්දී නැප්තෝල් එක 1 2 මෙතන අපි 1 2 2 නැප්තෝල් නැත්නම් 2 හයිඩ්‍රොක්සි නැප්තෝල් එක එක විදිහට අපි මේ කියනවා. එතකොට මේක ඉතාම වැදගත් ප්‍රතික්‍රියාව තද රතු සායමක් නේ. ඇසෝ සායම් ඇසෝඩයි. හැබැයි මෙහිම මේ ප්‍රතික්‍රියාව පෙන්වන්න නම් අංක 1 දරුවන් හොඳට මතකේ රඳව ගන්න ඕනේ. මොකක්ද? බෙන්සීන් න්‍යෂ්ටිය ප්‍රබල ලෙස සක්‍රිය වෙන්න ඕනේ. ඒතර ප්‍රබල ලෙස සක්‍රිය වෙන්න ඕනේ කියන්නේ මෙතන එක OH තියෙනවා. එහෙම නැත්නම් ඇනිලීන් එකක් ප්‍රතික්‍රියාවක් තියෙනවා. NH2 වෙන්න ඕනේ. නැත්නම් N එක අර හයිඩ්‍රජන් දෙක අයින් වෙලා ඉවර වෙලා CH3 කාණ්ඩ ඇල්කිල් කාණ්ඩ සම්බන්ධ වෙලා ඇරෝමැටික් ඇමීනෝ තියෙන්න ඕනේ. එහෙම වුණොත් මේ ප්‍රතික්‍රියාවට අවනත වෙනවා. මේ වගේම එකක් දරුවන්ට අපි මීට කලින් කළා මොකද බ්‍රෝමීන් දියර විවරණ කරන එක. ඒතර බ්‍රෝමීන් දියර විවරණ කිරීමයි මේ ඇසෝසායම් හදන එකයි ගත්තාම බෙන්සීන් න්‍යෂ්ටියේ ප්‍රබල ලෙස සක්‍රියභාවය පෙන්වු කරන විදහාපාන පරීක්ෂණයක් වෙනවා. හරි. ඊගාවට අපි ගත්ත දරුවෝ අපි ෆීනෝල ගත්තා. ෆීනෝල ගත්තයින් පස්සේදී ඔයගොල්ලෝ දන්නවා මේ ෆීනෝල ඇත්තටම වාතය හමුවේ පවා ඔක්සිකරණය වෙලා රෝස පහට වෙනවා. ඉතින් අපි මේව බොහෝ විට නේද හිරු එළිය නොකැටෙන පරිදි තියාගත්තොත් තමයි හොඳ. දැන් මේ ෆීනෝල ද්‍රාවණය අරගෙන අපි මේක ශාරීය කරා. සාමාන්‍යයෙන් 10%ක් වගේ නේද මිශ්‍රව. 10% විතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් දාලා ශාරීය කරන ලද ෆීනෝල තමයි මේ තියෙන්නේ. ඊගාවට මේ තියෙනවා ශාරීය කරන ලද නැප්තෝල්. දැන් අපි මේ දෙක මිශ්‍ර කළායින් පස්සේදී අපිට ඇසෝසායම් බලා ගන්න පුළුවන් වෙයි. හරි. එතකොට දැන් මේකේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 5ට දාන්න නැහැ ඔක්කොම මිශ්‍ර. හරියටම 5යි. හරියටම 5යි නේ. ඔව් දැන් හරියටම 5යිලු සෙන්ටිග්‍රේඩ් අංශක අපි ඇත්තටම මේ පුළුන් මෙහෙන් ඔබලා නේද බොහොම අමාරුවෙන් තමයි මේ උෂ්ණත්වය පවත්වා ගන්න ඕනේ. දරුවන් දන්නවා නේද? ඒ උෂ්ණත්වය වැඩි වුණොත් අර එන්නත වගේ තමයි එතකොට මේ ප්‍රතික්‍රියාව නිරන්තරයෙන්ම අහන ප්‍රතික්‍රියාව විද්‍යාගාරයේදී ඇත්තටම මේක අපි කරනකොට මේ ඇනිලීන් එක ඇත්තටම මෙතෙන්දී මේ HCl එක ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ ලවණය හදලා මේ හරහා තමයි ප්‍රතික්‍රියා වෙන්නේ. මට මතක් වෙනවා දරුවෝ එක අවුරුද්දකදී මේකත් ඇහුවා. මොකද දැන් අපි ඕගොල්ලන්ට කෙලීම මේ ඩයසෝනියම් ලවණ බවට පත් වෙනවා කියලා කිව්වට NH2 එක ඉස්සෙල්ලා HCl එක ප්‍රතික්‍රියා කරලා මෙයාව හදලා සෝඩියම් නයිට්‍රයිට් එක්ක ක්‍රියා කරලා තමයි හැදෙන්නේ අර ඩයසෝනියම් ලවණය හැදෙන්නේ. ඩයසෝනියම් ලවණය හැදෙන්නේ. ඒතර විභාග මහත්තයා මෙහෙම දුන්නා. නේද? මේ ලවණය හදලා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒතර මේක දුන්නා
ඩයසෝනියම් ලවණය හැදෙන බව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේවා හිටා ක්ලාස් පේපර්ස් වල අහලා තියෙනවා. හරි. දැන් අපි බලමු. ද්‍රාවණය ගන්න වෙනවානේ. දැන් මේ ටිකක් දාමුනේ. දරුවෝ දැන් ඇත්තටම අපි මේ සෝඩියම් නයිට්‍රයිඩ් ද්‍රාවණය දාන්න ඒ පද්ධතියේ ඒ ද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේක එහෙනම් සියුම්ව කරන්න ඕන පරීක්ෂණයක් වෙනවා. හැබැයි ඉස්සෙල්ලා අපේ සෝඩියම් නයිට්‍රේට් එක රත් කරලා තමයි නයිට්‍රයිට් එක ගත්තේ. අපි ගිය අවුරුද්දේ ඊට පස්සේ සෝඩියම් නයිට්‍රයිට් එක ගෙන ආවා. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ලැබ් එකේ වැඩියෙන් කියන්නේ සෝඩියම් නයිට්‍රේට් එක රත් කළාම සෝඩියම් නයිට්‍රයිඩ් බවට පරිවර්තනය වෙනවා. එමනම් දැන් අපි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 5යි. වන්න දැන් මිසලා කියන සෙන්ටිග්‍රේඩ් අංශක 10ක උෂ්ණත්වය නැගලා තියෙනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 10යි. බලන්න අපි පොඩ්ඩක් දැම්මේ සෝඩියම් නයිට්‍රයිඩ්. එතකොට මේ ද්‍රාවණය සෝඩියම් නයිට්‍රයිඩ් ද්‍රාවණයේ ටිකයි දැම්මේ උෂ්ණත්වය 10කම නැගලා දෙගුණ වුණා. ඉතින් අපි කොහොම හරි මේක සෙන්ටිග්‍රේඩ් 5 පවත්වාගෙන තමයි මේ පරීක්ෂණය සිද්ධ කරන්න ඕන. හරි. ඉතින් මේ ප්‍රතික්‍රියා නිරන්තරයෙන්ම මතකේ රඳව ගන්න විභාගෙට යනකම් අපි දැන් 5ට ආපු ගාන මිශ්‍ර කරලා බලමු. කපල් වන්නේ නැහැ. පොඩ්ඩක් පොඩි දීකරයක් නේ. කරේ. තාමද නනේ උෂ්ණත්වය. නමේ. හරි වෙලා. දැන් මේ ඩයසෝනියම් ලවණය වැඩි උෂ්ණත්වයකට දරුවන් දානවා රත් වුණොතින් වෙන්නේ. මේක මේව වියෝජනය වෙලා යන N2 එක ෆීනෝල අපිට ලබා ගන්නවා. ඒතර විභාග මහත්ය බොහෝ දුරට මේ ප්‍රැක්ටිකල් එක කෙසේ වෙතත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ ඩයසෝනියම් ලවණයේ ෆීනෝල අරගෙන ඒ ඩයසෝනියම් ලවණය එක්කම ප්‍රතික්‍රියා කරවලා අපිට පුළුවන්කම ලැබෙනවා ඇසොඩයි එක හදන්න. නේද? එතකොට ආරම්භක ද්‍රව්‍ය හැටියට අපි ගන්න ඇනිලීන්. අපිට ඇනිලීනොත් ෆීනෝල කරගන්න. නේද? නයිට්‍රස් අම්ලය දාලා සෝඩියම් නයිට්‍රයිඩ් HCl දාලා ඇනිලීන් එක ෆීනෝල කරන්න පුළුවන්. විභාග මහත්ය එහෙමයි දෙන්නේ. ඇනිලීන් එක ෆීනෝල කරනවා සෙන්ටිග්‍රේඩ් අන්න 5ට වඩා වැඩි උෂ්ණත්වයක. ඒතර සෙන්ටිග්‍රේඩ් 5ට වඩා අඩු උෂ්ණත්වයේදී ඇනිලීන් එක ඩයසෝනියම් ලවණ කරනවා. ඒ දෙන්නම එකවුදල් කරලා ඇසෝ ඩයි එක හදනවා. ඒ වගේ ඒවා ඇත්තටම අහන්න පුළුවන්. දැන් තාම නැද්ද දන්නේ උෂ්ණත්වය? අටයි අන්න අපිට නේද ඉක්මනින් මෙයා වුණාට උෂ්ණත්වයේ විදිහට පහළ වයින්නේ නැහැ. කෙමීට තමයි උෂ්ණත්වය පහළ වයින්නේ. මොකද ඇත්තටම එතෙන්දී මේ පොඩ්ඩක් වැඩි වෙන්නේ නැති ද්‍රාවණය දානකොට ටික දාලා අපි සෙන්ටිග්‍රේඩ් 5 පවත්වා ගන්න ඕනේ. හරි. පරවන්න බෑ. සරි. ඉතින් අපි මේ නේද තාප පරිවාරක භාජනයක් වගේ තමයි අපි හදාගත්තේ මේ මේකත් ඔබ බලන්න. අපි පොඩ්ඩක් දාලා බලමු. දැන් මේකත් මාරු වෙලා තියෙනවා. මේ චුට්ටක් දාන්න බලන්න. bukan dan kita dan malam paris jadi waktu ආරනේ Pak dekat lagi මොනවද මේ මේක අයි කරේ දැන් දරුවෝ අපි මේ සාදාගත්ත මෙන්න මේකේ
සෙන්ටිග්‍රේඩ් අංශක 5ක උෂ්ණත්වයක් පවත්වාගෙන අපි ඩයසෝනියම් ලවණය හදාගත්තා. ඒ සාදාගත්ත ඩයසෝනියම් ලවණ ද්‍රාවණය තමයි මේ තියෙන්නේ. අපි මේකට දැන් දානවා ක්ෂාරීය කරන ලද ෆීනෝල. ක්ෂාරීය කරන ලද ෆීනෝල දැම්මහම අන්න දරුවන්ට පේනවා නේ හරයි. මෙහෙම ඉඳලා ගන්න හොඳට. Mehem bang? Alakan. Ratu Thamili. Peno. Ratu Thamili. Oh, කොහොමද ඒක පෙන්නන්නේ? ඈ? ටෙස්ට් ටියුබ් එකකට දාන්න. මම පොඩි හීන එකක් දාන්න. कैंपस के लिए और रखी बात है कैंपस के लिए रखी बात है बात वाला आवाज से पे लगी है वो तीनों को नहीं से हां तो काय डाल अभी मैं मेरा आईटी का गम आउट है මේක तीनों ने बने ने නැත්තෝ මේක තමයි तीनों ये හදාගත්තේ කොහොමද ගම් හදලා ඔය ඇගලම් සිද්ධ තව අයිතියක් විතරක් තමයි වැඩි තවස්ථාවක් බලන්න මේ ඒක දැවුනේ මේක දාන්නේ मैं टिकट දාන ජවන්නේ වැඩක් නෑ එතකොට දරුවෝ මේ තියෙන ඩයසෝනියම් ලවණ ද්‍රාවණය අපි අරගත්තා. දැන් මේකට අපි ෆීනෝල ක්ෂාරීය කරන ලද ෆීනෝල දානවා. ක්ෂාරීය කරන ලද ෆීනෝල දැම්මහම රතු තැඹිලි වෙයි. රතු තැඹිලි සායමක් හැදෙන්නේ. දරුවන්ට පේන මේ උඩ තැවරුණා නේ. හොඳට එනවා. රතු තැඹිලි ඇතිනේ නේද? හොඳට එනවා. පරීක්ෂණාලේ දරුවන්ට පේනවා ඇති. ඊටාම දැන් මෙතන ඇත්තට මේ කරන වරප්පාසා උෂ්ණත්වය වැඩි වෙනකොට ඒක බලා ගන්න අපහසු වෙනවා. රතු තැඹිලි පාටන් මේකේ තැවරිලා තියෙන බව පේනවා. පේනවද? රතු තැඹිලි සායමක් හැදිලා තියෙනවා. ඩයසොටීකරණයෙන් ගත්ත ඩයසෝනියම් ලවණ රතු තැඹිලි රතු වැඩි. රතු තැඹිලි සාය. बिग नेप्टोल ले ඔව් නැප්තෝල් එක උන්ති. අපි දැන් නැප්තෝල් එකත් එක්ක බලමු. දැන් මේ ඩයසෝනියම් ලවණ ද්‍රාවණයට අපි beta naphtol නැත්නම් 2 hydroxy naphtol එහෙම නැත්නම් 2 naphtol කියලා කියනවා. දරුවන්ට පේනවා
වර්ණ විපර්යාසය. ඔව්. මොකද පාට රතු තද රතු පාටක් කියනවා. එතකොට නේද අමාරුවෙන් ඉතින් මේක වෙන සංයමයකින් මේ වැඩේ කරන්න ඕනේ. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 5ක පවත්වාගෙන අන ඩයසෝනියම් ලවණ ද්‍රාවණයට අපි දැම්මහම බීට නැප්තෝල් රතු පැහැති සායමක් දක්නට ලැබෙනවා. ඒක තමයි ඩයසෝනියම් ලවණ සඳහා කරන්නේ පරීක්ෂණය. ඒ කියපු සිද්ධාන්ත ඔක්කොම හොඳට දරුවන් මතකේ හඳුව ගන්න. හරිනේ? ආවත් යන්න කරන්නේ නේද? අවශ්‍ය කෙනේ සායම කියන්නේ ඒකේ දැසෙන් ගන්නවල ඔතන දැසෙන් ගන්නවා කොතනදී අර තියෙනවා අපි කියනවා ඕන මෙහෙම කරලා අපි තියෙනවා ගන්නන්නේ කියන්නේ තමයි ඕනේ තියෙනවා. ඔක දැන් කීනෝද ගන්න පුළුවන් බව කියන්නේ ඒක. අර මේක ටියුබ්ස් එක කරන්නේ. මේක දායි. ඔව්. නෑ මේක අහ කරනවා නම් මේ සාම්පල් එකක් කරලා කරනවා. ඔව් හරියට බලන්න. අයිස් තියෙන්නේ. අපරාධනේ නේ. අයිස් තියෙන්නේ. ඒක පිළිලා තියලා වැඩන්නේ. ඒකමයි තියලා වැඩන්නේ නෑ නේ. ඔව්. නලයම තමයි හොඳ වයිසක් සිහි. ඒක හොඳයි හොදලා. ඒක දුවද? ආ පටන් ගත්ත නැත්නම්. කළාද? කළානේ. තව මේ අපරාධනේ මේවා. මෙච්චර අමාරුවෙන් හදලා. ඉවරද නේද? ඔව්. තරදරුව මේ ඩයසෝනියම් ලවණ ද්‍රාවණය තව ටිකක් වෙලා මේක තියාගත්තොතින් ෆීනෝල බවට තමයිපත් වෙන්නේ. අපි දැන් මේකට දානවා ශාරීය ලද ෆීනෝල. අන්න. ශාරීය ලද ෆීනෝල දැම්මම දරුවන්ට පේනවා මෙතන ඇති වෙනවා රතු තැඹිලි සායමක් හැදෙනවා. තියෙන්නේ. ඔව් ඉතින් ඇත්තටම මේක අර තාත්විකව කරන්න බැරි වීම ගැන තමයි දුක් වෙන්නේ. හරි. දරුවත් ඒ දර්ශනය අපි කියුප්ස් ක්ලෝරයිඩ් එක පොඩ්ඩක් බලමු නේ. ඒක අපි කියමු. මට දෙන්න නම් ශක්තිය කියුප්ස් ක්ලෝරයිඩ් ඒ අර විද්‍යාගාරේ තියෙන එකක් දෙන්න පොඩ්ඩක් කොහොම හොලවන්නේ නැතුව. මොකද සර් කියන්නේ කවුස? අන්න හොලවන්නේ නැද්ද? මේ කියුප්ස් ක්ලෝරයිඩ් මේක දාලා පෙන්නන. ඒක පෙන්නන්න. ඔව්. ඒක මේකරේකට දාලා පෙන්නුත් පෙනේ. ඔව්. මේ කාබයිඩ් එක තියෙනවද? කාබයිඩ් දාලා නම් දියා. ඔව් මේකට ගන්න කාබයිඩ් එක. අන්තිමට නම් තියන්නේ. නෑ අර ප්‍රයිමරි කෙන්ජින්නේ අර වැඩි තාත්තලු නැණි අන්තම් ඇති මේ ජාම්මි කාබයිඩ් එක කැලලා කඩ ගන්න වෙනවා. අපි මේක ගන්න
මට පොඩ්ඩක් කියමු අපි ගත්ත විදිහනේ. කාබට් කැල්ල කඩගන්නද? කොහෙද? බීජහ කලන්ජා. ඇස බීජහ කලන්ජා. මම ඉස්සර කරන්නේ මේ වටවටේදී සහායගේ කරන්නේ තුස්තිරි ඇලී තිබුණා. එතකොට දරුවෝ මේ ඇත්තටම මේ ලැබ් එකේ තියෙන පංගුව රසායනික ද්‍රව්‍ය කාලයත් සමග නේද එක එක විපර්යාස වෙනවා. ඉතින් දරුවන්ට කියන්න දෙයක් නැහැ නේද? ඒවා රසායනික විපර්යාස කියුප්‍රස් ක්ලෝරයිඩ්. කියුප්‍රස් ක්ලෝරයිඩ් එක බෝතලේ තමයි මේ තියෙන්නේ. මම හිතන්නේ ලංකාවට ගෙනාව පළවෙනි කියුප්‍රස් ක්ලෝරයිඩ් ටිකද කොහෙද? මේවා ඉතින් ටික කාලයක් තියෙනකොට කියුප්‍රස් ලවණ නේද? ටික කාලයක් තියෙනකොට වාතය හමුවේ පවා මේගොල්ලෝ ඔක්සිකරණය වෙනවා. ඒතර කියුප්‍රස් එක ඔක්සිකරණය වෙලා කියුප්‍රික් ලවණය හැදෙනවා. දැන් කියුප්‍රස් ක්ලෝරයිඩ් ගත්තාම ඒ වගේම කියුප්‍රස් ක්ලෝරයිඩ්, කියුප්‍රස් බ්‍රෝමයිඩ්, කියුප්‍රස් අයඩයිඩ් නේද? ඒ ලවණ ගත්තයින් පස්සේදී ඒවැ සුදු පාට වෙනවා. හැබැයි මේව කාලයාගේ ඇවෑමෙන් අන්න කියුප්‍රික් ලවණ බවට පත් වුණාන් පස්සේදී මෙයා කොළ පාට වෙනවා. දැන් සුදු කොළ පාට වෙලා තමයි තියෙන්නේ මේ බෝතලේ ඇතුලේ. දැන් අපි මේකට ඇමෝනියා දැම්මහම හැදෙන්නේ ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් එක නෙමෙයි. ඒතර ඇමෝනියා එක්ක මෙතන CO2+ එක අන්න වැදෙනවා. ඇමෝනියා 4 එක්ක වැදිලා දරුවන් දන්නවා එතකොට හදන්නේ අර මේ ලවණය හදන නිසා ඇත්තටම නිල් පාට වෙනවා. ඉතින් අපි මොකද කරන්නේ දැන් කියුප්‍රස් ක්ලෝරයිඩ් ගේන්නත් අපි කලේ මේ කියුප්‍රස් ක්ලෝරයිඩ් දැන් තියෙන්නේ. හැබැයි විද්‍යාගාරේ වෙනමම තියෙනවා කියුප්‍රික් ක්ලෝරයිඩ් එක වෙනමම තියෙනවා. දැන් මේකේ කියුප්‍රස් ක්ලෝරයිඩ් ගෙනාවට ඒක ඔක්සිකරණයට ලක් වෙලා කියුප්‍රික් ක්ලෝරයිඩ් එක තමයි එන්නේ. දැන් බැලින්නම් විද්‍යාගාරයේ කියුප්‍රික් ක්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒතකොට අපි මේකට දැන් දානවා කොපර්. කොපර් දාලා අපි මේක සොලවනකොට මේ කියුප්‍රික් එක කියුප්‍රස් බවට පත් වෙනවා. කියුප්‍රස් බවට පත් වෙලා ඇත්තටම මෙන්න මේ ලවණය හැදෙනවා. නේද? මෙතන තියෙන්නේ කියුප්‍රස් ක්ලෝරයිඩ් එකට තව ක්ලෝරයිඩ් අයනයක් දැනෙනවා. ඒතකොට එහෙම අපිට ගන්න පුළුවන් කියුප්‍රස් එක. දැන් මෙතන තියෙන Cu+ එක. ඒතකොට අපිට තව මේ කියුප්‍රික් එතකොට දරුවන්ට පේනවා දැන් මෙතන Cu+ දාන Cl- නේ. ඉතින් සාමාන්‍යයෙන් මේක මෙහෙම ලිව්වට මෙයා ඉන්නේ මේ විදිහට Cu2 Cl2 හැටි. දැන් අපිට මෙතන Cl- එකක් ආවොත් සාමාන්‍යයෙන් අපිට මෙහෙම මේ ලවණය ලියන්න පුළුවන් Cu Cl2- හැටියට. ඒතකොට ඍණායනය හැදිලා තියෙන්නේ. මොකද මේ ක්ලෝරයිඩ් ආයන මේකෙන් එන එක නිසා. දැන් අපි පොඩ්ඩක් බලමු. අපි ඉතින් මේ කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හදාගෙන තියෙනවා බොහොම අමාරුවෙන්. කොපර් එක දාලා ඉවර වෙලා අපි කොපර් දැලක් දැම්ම දරුවෝ මේක. අර කියුප්‍රික් ක්ලෝරයිඩ් එක ගත්තා. කියුප්‍රික් ක්ලෝරයිඩ් එක අරගෙන මේකට කොපර් දැලක් දාලා ඉවර වෙලා අපි පොඩ්ඩක් සොලවලා කොහොම හරි දැන් දරුවන්ට පේනවා මේ කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හැදිලා තියෙන බව. මේ කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හැදිලා තියෙන බව පේනවා මේ යට තැම්පත් වෙලා තියෙන ඒ ලවණයේ කියුප්‍රස් ක්ලෝරයිඩ් එක. දැන් මේක අරගෙන අපි ඇමෝනියා දාලා ඉවර වෙලා ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හදාගන්නවා. ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හදාගෙන ආයි අපිට පුළුවන් මේකට දාන්න අග්‍රස්ත ඇල්කයින් එකක්. ඒතකොට අග්‍රස්ත ඇල්කයින් එකක් දැම්මහම ඒකේ අර කෙරවල ඉන්න ආම්ලික හයිඩ්‍රජන් ගැලවිලා ගිහිල්ලා මේකට අන්න කොපර් සම්බන්ධ වෙලා හදනවා. දැන් අපි ඇසිටලීන් දැම්මොතින් කොපර් ඇසිටලයිඩ් එක හදනවා රතු දුඹුරු පාට. ඉස්සර නම් අපි මේකට කිව්වේ චොක්ලට් පාට කියලා. අපි ඒක තමයි මේ කරන්න හදන්නේ. හැබැයි අපේ විද්‍යාගාරයේ දැන් කියුප්‍රස් ක්ලෝරයිඩ් එක තිබුණෙත් නැහැ. අපි ඒක කොහොමද හදාගත්තේ? කොපර් දැලක් දාලා ඉවර වෙලා කියුප්‍රික් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට නේද අපි ටික වෙලාවක් තියුවහම මේකේ සැලකිය යුතු ප්‍රමාණයක් කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හැදිලා ඇති. දැන් අපි සාමාන්‍යයෙන් ඇමෝනියා ද්‍රාවණයක් අරගෙන දැන් විද්‍යාගාරයේ තියෙනවානේ සාන්ද්‍ර ඇමෝනියා. ඒ ඇමෝනියා ද්‍රාවණයක් අරගෙන 10 ගුණයක් විතර තනුක කරලා
ඒකෙන් අපි මේකට ස්වල්පයක් දැම්මහම හැදෙනවා ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හැදෙනවා. ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හැදෙනවා. එතකොට ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ඩයිඇමීන් සිල්වර් 1 ක්ලෝරයිඩ් එක තමයි මෙතන හැදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේක හැදෙනවා. ඒකට ඇමෝනියා සම්බන්ධ වෙන්නේ දෙන්නට. සිල්වර් එක වගේම තමයි. සිල්වරට සම්බන්ධ වෙන්නේ ඩයිඇමීන් සිල්වර් 1 ක්ලෝරයිඩ් එක. ඩොලන්ස් එකේදී හයිඩ්‍රොක්සයිඩ් එක. දැන් අපි මේකට දැම්මෙන් පස්සේදී අග්‍රස්ටැල්කයිනයක් අපි මේකට දැම්මෙන් පස්සේ දානවා. ඕගොල්ලෝ දන්නවා මෙතන මේ ආන්වික හයිඩ්‍රජන් ගැලවිලා හැදෙනවා. මෙන්න මේ සංයෝගය මේක අපි මෙහෙම ලියුවත් කමන්නේ. මොකද කොපර්ගේ විදුලි ධාරිතාවය අඩු නිසා සහසංයෝජ ලක්ෂණ වැඩි. හැබැයි අපි සෝඩියම් එක ලියනකොට මෙහෙම ලියුවොත් ඔබට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක තරයේ මතක තියාගන්න ඕනේ ඩයල්සෝනියම් ලවණය ලියනකොට උනා. මෙහෙම දාන්නේ නැහැ ලකුණු දෙන්නේ නැහැ. ඒක ආයනික බන්ධනයක් තියෙන්නේ. එමනම් මෙතන මේ එන Cu2C2 මේක තමයි රතු දුගුරු පාට වෙන්නේ. ඉස්සර නම් අපි කිව්ව චොක්ලට් පාට නෑ සුදු චොක්ලට් තියෙන හින්දා නේද? අපිට ඒ පාට කියන්න බෑ අපේ කාලේ. එහෙමනම් මෙන්න මේක හදන්න. කොප මේවා ඇත්තටම දරුවෝ මේවා අස්ථායි. හේතුව දරුවන්ට පේනවා මෙතන පොඩි එකාගේ හඩි එකෙක් සම්බන්ධ වෙලා ඉන්නවා ආසන්න වශයෙන් 64යි. දැන් මෙතන රිදී සම්බන්ධ වුණා නම් 108යි. කාබන් වල භාග 12යි. ඒ 12ට මේ වගේ හඩි එකෙක් සම්බන්ධ වුණාන් පස්සේදී මේවා අස්ථායි සංයෝග මේවා රියලි තත්ත්වයට ස්ෆෝටක වෙනවා. ඒකින්ද අපි මේවා සාමාන්‍යයෙන් හදන්නේ ජලීය පද්ධති වල හින්දා ඒක හානියක් වෙන්නේ නැහැ. හරි. අපි බලමු පොඩ්ඩක් ඒක කළා. ඉතින් කොහොමද දන්නේ නැහැ මොකද අර නේද හොඳ සංශුද්ධ ලවණේ අපේ ගාව නොමැති නිසා. ඇමෝනියා ද්‍රාවණය මොනවද ඕනේ? ඇමෝනියා. ඕක හැබැයි සාන්ද්‍රක නේද ඔක? ඔව් මේකට. ඔකට පොඩ්ඩක් වතුර ටිකක් දාලා. ඔකට දාලා වතුර. මේකෙන් අපි තාම පොඩි බීකරයකට ගමුනේ. මේක සාහනුවක් කරා. සාහනේ වතුර ටිකක් දාලා. ඔව් වතුර. දාන්න වෙන්නේ ඕනේ දැන් ඔකෙන් වාෂ් වෙලා ගිහිල්ලා ඇතිනේ. ඔව් ඒක ගත්තා. කොහමද දරුවෝ ඇමෝනියා ද්‍රාවණය ගත්තාම අපි ඔය බෝතලේ අරින්න වරක් පාස ඕක අයින් වෙලා යනවා. මොකද තනුක වෙනවා ඇයි? ඒක ජලීය ද්‍රාවණේ අපි දන්න මේ හයිඩ්‍රජන් බන්ධනය පිට දමමින් ඇමෝනියා ටික ටික පිට වෙලා යනවා. හරි. මේ ඇමෝනියා බලන්න. ඇමෝනියා නේ. බලන්න කරන්න. ඒක තියෙනවා. කැටලි දාන්න. ඒකට යට අඩිය තියෙන්නේ නේ. සර තාවත් කියන්නේ යන්න නම් ඇමෝනියාද? ඉන්දුනානේ. හදන්නේ. සාමනේ. අනිත් ගම පෙරලා. අනේ පොඩ්ඩක් පිළිගන්න. සාම දරුවෝ ඇත්තටම අපි මේ හැමදාම දාලා කියනනේ ඇමෝනියා සාදාගත් එකේ කියුප්‍රස් ක්ලෝරයිඩ් එක අවශ්‍යයි. හැබැයි කියුප්‍රික් ක්ලෝරයිඩ් එක අවශ්‍යම නැහැ. මතක තියාගන්න කියුප්‍රස් ලවණ ඒවා බොහොම විට අවශ්‍යයි. කියුප්‍රස් ක්ලෝරයිඩ් එක අවශ්‍යයි වෙන්නේ සුදු අවශ්‍යපය දැන් සෑදිලා තියෙනවා ටිකක්. හැබැයි අර ද්‍රාවණයේ කියුප්‍රික් ඉන්න හින්දා ඇමෝනියා දැම්මහම දරුවන්ට පේනවා ඒක නිල් පාට වෙනවා. මොකද කොපර් කියුප්‍රික් ඒ සංගත සංකීර්ණයේ සාධන නිසා. ඒක කොහොම හරි අපි ගන්න ඕනේ මේ කියුප්‍රස් ක්ලෝරයිඩ් එක අරගෙන තමයි ඇමෝනියා දාන්නේ. අපි ව්‍යායාම කරනවා ඒක කරන්න. අපි බලමු මේ කියුප්‍රස් ක්ලෝරයිඩ් එක අරගෙන අපිට මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද කියලා. මම කිව්ව විදිහට දැන් කියුප්‍රස් ලවණය ගෙනාවත් එයා ටික කාලයක් යනකොට නේද කියුප්‍රික් ලවණය බවට පත් වෙනවා. එතකොට දැන් ඇමෝනියා දැම්මහම මේ හොඳටම දන්න දරුවන් ඒ කොපර් ක්ලෝරයිඩ් කියුප්‍රික් ක්ලෝරයිඩ් එක මෙතන හැදිලා තිබ්බේ. ඒකට ඇමෝනියා දැම්මහම අපි දන්නවා මේ සංගත සංකීර්ණය හදලා තියෙනවා. ටෙට්‍රාඇමීන් කොපර් 2 අයන් එක හැදිලා තිබෙනවා. ආවද කියලා? මම ඒක අඩිය තුනක් තියලා සුදුට අර උඩට පෙරලා ගත්තා. පෙරලා ගත්තා. ඔව් පෙරින් හදන්න. නෑ උඩින් පෙරුවා. ඒකකින් පෙරුවේ නෑ.
අපි මේක අර යන්තම් කියන අවශ්‍ය ඉතින් ගන්න තමයි. ඔව් ඔක්කොම ද්‍රාවණය මේකට හරලා අපිට දැම්මොත්. ඔව් මේ පෙරහන්. අඩිදාසියකින් පෙරමුද? ඔය ටික විතර. ඔව් අන්න ඒක බලන්න. ඒක මාතර. ඔහොම ඉන්නේ. පෙරහන් කරලා ඉන්නේ. යට අදිනම් තියෙනවා මේ සුදුසු කියලා තියෙනවා. අඩිය විතර කියලා කරලා හරි කියන්නේ. දැන් දරුවන්ට පේනවා ඇත්තටම මේක මේ සුදු පාටක් තිබිලා තියෙන මේ කියුප්‍රස් ක්ලෝරයිඩ් එක. කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හැදිලා තියෙනවා. නමුත් දැන් අර කියුප්‍රික් ලවණයක් තියෙන හින්දා මේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රතික්‍රියාව වෙලා නැහැ. තඹදැල නේද ගොඩක් වෙලා යනවා මේ ප්‍රතික්‍රියාව වෙන්න. අපි කොහොම හරි කියුප්‍රස් ක්ලෝරයිඩ් එක වෙන් කරගත්තොත් අපිට පුළුවන් වෙයි බලා ගන්න. ඒවල් ළමයි කිව්වේ ඇත්තටම මේ වැඩගත් කියලා. ඒ දෙමද? ඔව්. බල. ඔව් නේ. දැන් දරුවන්ට පේනවා ඇත්තටම කියුප්‍රස් ක්ලෝරයිඩ් එක මේකේ තියෙනවා. අඩිය ගමුකෝ නේද? අඩිය කියන්නේ රැඳි ටික ගන්න. ඔව් රැඳි ටික ගමු. ඉතින් වේගින් පෙරණ කන්නේ. අපි ඔන්නේ කියුප්‍රස් ලවණේ ගේන්නේ. එන්නේ නෑ. ටිකයි. පොඩ්ඩක් තිබ්බනා අරක සුදා යටපත් වෙනවා. කාබයි. කැලලක් දාන්න පොඩි කැලලක් දාන්න. ඉතින් තියෙනවා. දාන්න. ස්පෝටනේ වෙනවද ඕකේ? එනවා. දරුවෝ මේ දරුවෝ තමයි අපි උකට ගමු. අපි කරමු වැඩේ. ඒකත් හොඳයි. දැන් ඇත්තටම අපි අර හදාගත්ත ද්‍රාවණේ දරුවන් දන්නවා අපි ගත්තේ කියුප්‍රික් ලවණය. ඉතින් අපි තඹ දාලා කොපර් දැලක් දාලා අපි මේ ප්‍රතික්‍රියාව සිද්ධ කළා කියුප්‍රස් ක්ලෝරයිඩ් එක තරමන්තුරට හදාගන්න. ඒකෝට ඇත්තටම මේ ද්‍රාවණයේ තරමන්තුරට කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හැදිලා තියෙනවා. ඒ අවක්ෂේපය පෙරා ගන්න තමයි අපි උත්සාහ කළේ. හැබැයි කියුප්‍රික් ලවණයක් තියෙනවා. කියුප්‍රික් ලවණයක් තියෙනවා. දැන් අපි මෙන්න මෙතන මේකේ තැවරිලා තියෙනවා කියුප්‍රස් ක්ලෝරයිඩ් ස්වල්පයක් තැවරිලා තියෙනවා. අපි දැන් ඕකට දරුවන්ට පේනවා ඇති කියුප්‍රස් ක්ලෝරයිඩ් ලවණය තැවරිලා තියෙන සුදු පාටයි. දැන් අපි මේකට ඇමෝනියා දාලා පොඩ්ඩක් හරි මෙතෙන්දී කියුප්‍රස් ඇමෝනියා කියුප්‍රස් ක්ලෝරයිඩ් එක පොඩ්ඩක් හරි හැදෙනවා. හැබැයි මෙතන කියුප්‍රික් ලවණයක් ඉන්නවා. අපි බලමු ඇසිටලීන් ටිකක් මේකට මිශ්‍ර වෙනකොට වර්ණ විපර්යාසයක් ටග්ගල වෙන්න. එතකොට දරුවන්ට පේනවන්න රතු දුම්. දැන් මෙතන අපි දැම්මේ කැල්සියම් කාබයිඩ්. දැන් මේකේ ජලයක් තියෙනවා. එතකොට මේ කැල්සියම් කාබයිඩ් එක්ක ජලය ප්‍රතික්‍රියා කරලා පිට වෙනවා ඇසිටලීන්. එතකොට මේ ඇසිටලීන් එක අර ඇමෝනියා කියුප්‍රස් ක්ලෝරයිඩ් මේකේ ටිකක් හරි තිබුණානේ. කියුප්‍රස් ක්ලෝරයිඩ් අවක්ෂේපයේ තිබුණ නිසා ඒ කියුප්‍රස් ක්ලෝරයිඩ් වලට අපි දැම්මනේ ඇමෝනියා. එතකොට හැදුන ඇමෝනියා කියුප්‍රස් ක්ලෝරයිඩ්. ඩයිඇමින් නේද? කොපර් 1 ක්ලෝරයිඩ් එක හැදුනා. දැන් එයා ඇසිටලීන් එක ප්‍රතික්‍රියා කළා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා රතු දුඹුරු අවක්ෂේපයක් සෑදිලා තියෙනවා. ඒක දරුවන්ට පේනවා දැන් ඒ අවක්ෂේපයේ සෑදුන බව. එතකොට අර කියුප්‍රික් ලවණේ නිල් පැහැ යටපත් කරමින් ඉස්මතු වෙලා තියෙනවා මොකද්ද? රතු දුඹුරු අවක්ෂේපය. ඒකට හේතුව තමයි ඇමෝනියා කියුප්‍රස් ක්ලෝරයිඩ් සුළු වශයෙන් හරි මෙතන සෑදුන නිසා. ඉතින් මෙතෙන්දී දරුවන්ට ඇත්තට මේක වැදගත් වෙන්නේ. ඒක වැදගත් වෙන්නේ මෙතෙන්දී අපි කොහොමද කළේ මේක විද්‍යාගාර. මොනවද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ? කියුප්‍රස් ක්ලෝරයිඩ් එක ලැබ් එකේ තිබුණාට එයා සෑහෙන කාලයක් යනකොට කියුප්‍රික් අයන බවට පත් වෙලා බෝතලේ හිටිය කියුප්‍රික් ක්ලෝරයිඩ්. අපි මොකද කළේ? තඹ දැලක් දාලා. එතකොට දැල දැම්මහම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන බව දරුවන් දන්න චාලක රසායනය අනුව. දැන් මොකද වුනේ? කොටසක් කියුප්‍රික් ලවණය කියුප්‍රස් ක්ලෝරයිඩ් බවට පත් වුණා. ඒක සුදු පාටයි. කියුප්‍රස් ක්ලෝරයිඩ් විතරක් නෙමෙයි. කියුප්‍රස් බ්‍රෝමයිඩ්, කියුප්‍රස් අයඩයිඩ්
මර්කියුරස් ක්ලෝරයිඩ් මේ ඔක්කොම ලවන සුදු පාටයි සිල්වර් ක්ලෝරයිඩ් වගේ ලෙඩ් ක්ලෝරයිඩ් වගේ. දැන් අපි මොකද ඒකට දාලා ඇමෝනියා මේ ඇමෝනියා කියුප්‍රස් ක්ලෝරයිඩ් එක හදාගෙන අපි කැල්සියම් කාබයිඩ් කැටයක් දැම්මා. හැබැයි කැල්සියම් කාබයිඩ් කැට දාන එක සාමාන්‍ය විද්‍යාගාරීය ක්‍රමය නෙමෙයි. ඒක මම එදා දරුවන්ට විස්තර කළා. අපි පුළුන් ටිකක් දාලා ෆ්ලාස්ක් එකට ඒකට කැල්සියම් කාබයිඩ් කැට දාලා තිසල් කනල් දෙකකින් අපි බිඳුවෙන් බිඳුව අන්න දාලි කර වෙලා ජලය ඇසිටලීන් වායුව නිපදවලා ඒ යන ඇසිටලීන් වායුව මේකට යවන්න. නමුත් අපි මේක කෙටි ක්‍රමයක් කළේ මොකක්ද? කැල්සියම් කාබයිඩ් කැටේ අපි එතෙන්ටම දැම්මා. ඉතින් එතෙන්දි ප්‍රතික්‍රියාව දානවා කැල්සියම් කාබයිඩ් ජලයේට ප්‍රතික්‍රියා කරලා ඇසිටලීන් හැදෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. නමුත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගොඩාක් හැදුනොත් සුදු වෙන්නේ. ඒක හැදෙන ටික එක ජලයේ දිය වෙලා යන හානියක් නැහැ. අර පිටවන ඇසිටලීන් ඒ ප්‍රතික්‍රියා මාධ්‍යයේ ඉන්න ඩයිවැනින් කොපර් 1 ක්ලෝරයිඩ් හෙවත් ඇමෝනියා කියුප්‍රස් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කරන දරුවන් දැක්කා. රතු පාට කොපර් ඇසිටලයින් නැත්නම් කොපර් කාබයිඩ් කියන අර සංයෝගය ප්‍රතිඵලය හරි. දැන් ඒකත් දෙන්නවා නේද කොහොමද? ඊගාට ටොලන්ස් එක නේ තියෙන්නේ. නේ ඒක බලමු දිලත් මොකද? අපි අර මේ මම කියන්නේ